ආයුබෝවන් ගණන්පන්ති YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝටම. අද දවසේත් අපි සූදානම් සාමාන්‍ය විභාගයේ වෙනුවෙන් ඔයාලට බොහෝ වැදගත් වෙන ප්‍රශ්නයක් එක්ක පාඩම් කරගෙන යන්න. අද දවසේ අපි තෝරගන්නේ සාමාන්‍ය විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 යටතේ බොහෝ දුරට එයි කියලා අපි විශ්වාස කරන 2019 අවුරුද්දේ නම් අවසාන කොටස වෙනස් කොටසකින් ආවා. අය ඇරෙන්න ලකුණු 10ම ගානේ එයි කියලා විශ්වාස කරන සංඛ්‍යා තේමාව යටතේ අපිට ලැබෙන ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙම කියනකොට සමාන දැන් දන්න මොකක්ද කතා කරන්න යන ප්‍රශ්නේ කියලා. අපි කතා කරමු මොකක්ද මේ ප්‍රශ්නේ, කොහොමද අපි ලකුණු ටික අරගන්නේ, විභාගෙට අපි කොහොමද මොනින් සූදානම් වෙන්නේ කියලා. දැන් ඉන්න ගණන්පන්ති channel එකත් එක්ක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් අපි අරගෙන යන පාඩම් එක්ක ඔයාලා එකතු වෙන්න සාමාන්‍ය විභාගයේ සමත් වෙන්න. හොඳයි, අපි අද කතා කරන්නේ භාග කතාවට ගැන. භාග ගන්න ගැන. සාමාන්‍ය විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වැඩි හරියක් කවුරුද පළවෙනි ප්‍රශ්නයට ලැබිච්ච භාග ගන්න ගැන. 2019 අවුරුද්දේදී ප්‍රතිලෝම සමානුපාත කොටසකුත් එක්ක භාග ගන්න හම්බුණා. එතනදී ලකුණු කිහිපයක් අපිට ප්‍රතිලෝම සමානුපාත වලට වෙන්නුණා. ඒ අරින්න සාමාන්‍ය විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සංඛ්‍යා තේමාවකට ලැබුණු ප්‍රශ්න දෙකෙන් එකක් සම්පූර්ණ ලකුණු 10න් භාග ගන්නත් එක තමයි අපිට හම්බුනේ. භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, තුල්‍ය භාග, මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කිරීම, විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම, දන්න කාරණා ගොඩයි. මේ සියලු දේවල් එකට සම්බන්ධ කරගෙන වගන්ති සහිත භාග ගන්නට සූදානම් වෙලා කොහොමද අපි ලකුණු ටික අරගෙන ඉවර කරගන්නේ. මම මෙතනදී අද දවසේ කතා කරනවා මේ භාග ගන්න ඕනකට වඩා ගැඹුරට ගන්නේ නැතුව. ඒ කියන්නේ මේ භාග ගන්න ඇතුලේ අපි හිතින් සංවිධානය කරගෙන අපි ගොඩනගාගෙන විසඳගෙන ගිහිල්ලා ගාන හදලා ඉවර කරන්න පාර හොයාගෙන යන්නේ නැතුව අපි මේ ගාන කියලා තියෙන තොරතුරු එකින් එක නිවැරදිව ලියන ගමන් කොහොමද ගාන හදාගෙන ගිහින් ඉවර කරන්න කියලා සාකච්ඡා කරන්න. පැහැදිලිද අපිත් එක්ක? ඔයාට භාග ගාන හදන්න අමාරු නම් මේ පාඩම් බලලා ඉවරනාට පස්සේ ඒවා එහෙම කියන්නේ. මම පටන් ගන්නවා මෙන්න මේ විදිහට. යම් ප්‍රමාණයකින් කොටසක් ඉවත් වූ විට ඉතිරිය භාගයක් ලෙස දැක්විය හැකියි. මේ කියන කාරණා බොහොම සරල කාරණාවක්. වගේම මේ භාග ගන්න ඇතුලේ බොහොම වැදගත් කාරණාවක්. ඒ නිසා හොඳින් වටහාගෙන තියෙනවා. මේක අපි භාගයක් විදිහට විස්තර කරනවට වඩා බොහොම පහසුවෙන් මේ විදිහට විස්තර කරන්න පුළුවන් බලන්න. දැන් ඔයා දන්නවා ඔයාගේ ගෙදර ඔයාලට ජීවත් වෙන්න මුදල් අවශ්‍ය කරන විවිධ කාරණා සඳහා ඔයාගේ අපන කටයුතු ගෙදර නංගි මල්ලි ඉන්නවා නම් එයාට දුම් පෙරමුම් මරන් දෙන්න. ඊට සෞඛ්‍ය පාසුකම් සඳහා සියලු කාරණා සඳහා මුදල් අවශ්‍ය කරනවා. ගෙදර කවුරු හරි කෙනෙක් අම්මා තාත්තා ආච්චි සීයා එමන් නැත්නම් නැන්දකින් මාමා කෙනෙක් අයියා අක්කා කවුරු හරි කෙනෙක් ගෙදර මුදල් උපයීම කරනවා. ඒ උපයන මුදල් වියදම් කරද්දී මාසේ පඩිය ගත්තා නම් පඩිය ගත්ත ගමන් පඩිය අරගෙන ඉවරයි සල්ලි ටික වියදම් කරනවා කියලා සල්ලි වියදම් කරගෙන ඉවර කරන්නේ නැහැ. අවශ්‍යතා එනකොට එක එක මොහොතේදී අවශ්‍ය කාරණා මත මුදල් වියදම් කරනවා කියලා අපේ කටයුතු සඳහා අවශ්‍ය වෙලාවට මුදල් ලබා දෙනවා. සෞඛ්‍ය පාසුකම් සඳහා අවශ්‍ය වෙලාවට මුදල් දෙන්න කරනවා. ඉදිරියට ආහාර පාන කරගන්න අවශ්‍ය වෙලාවට මුදල් දෙන්න කරනවා. මේ කොටසින් කොටස වරින් වර ඉවත් වෙනකොට වැටපින් කොටසක් ගෙදර ඉතිරි වෙනවා. අන්නේ ඉතිරිය වගේම තමයි අපි මෙතනදී කතා කරන්න හදන්නේ භාග ගාන කොටසක් ඉවත් වුණාම ඉතිරිය කොටසක් ඉස්ස දැක්විය හැකි කියන කාරණාව. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. මොකද වගන්ති ගාන හදන්න නම් බොහොම මේ කාරණා වැදගත් නිසා බලන්න. පහන් ළඟ තිබු මුදලකින් පහෙන් දෙකක් වියදම් මිය කියලා කියනවා. පහෙන් දෙකක් වියදම් වෙලා තියෙනවා. පහන් ගාව තිබ්බ මුදල කොටස් 5කට වෙන් කරා නම් ඒ කොටස් 5න් දෙකක් වියදම් වෙලා. ඕම්බෑනේ. වියදම් කොටස 5න් දෙකයි. 5න් එකේව දෙකක් වියදම් වුණා නම් තව කොටස් 3ක් ඔහු ළඟ ඉතිරි වෙනවා. ලියන්න සුළු කරන්න ගණනය කරන්න මානසික වෙන දෙයක් නෑ. හිතින් කියන්න පුළුවන්. කොහොම සරලයි. 5න් දෙකක් වියදම් වුණා නම් ඉතිරි කොටස 5න් එකේව 3යි 5න් 3යි කියලා විස්තර කරනවා. තව එකක් ගමු. ටැංකියකින් 7න් 3ක් හිස් වී ඇත. ටැංකියක් තියෙනවා 7න් 3ක් හිස් වෙලා. නිකන් කල්පනා කරන්න. ටැංකියට මොනවා හරි පුරවනවා. ආපිනු වතුර කියලා. මේකේ 7න් 3ක් හිස් නම් 7න් 4ක් ඉරලා තියෙනවා. ඉතිරි කොටස 7න් 3ක් හිස් නම් ඉතිරි කොටස එක පිරුණු කොටස වෙනවා. ඒ නිසා මම කියනවා ඉතිරි කොටස 7න් 4යි. එහෙමත් නැත්නම්
ඉතිරි ඇති කොටස 7න් 4යි කියලා. පැහැදිලි. සමහරක් තැනකදී අපිට ඉතිරිය සුවිශේෂී වාර්ත දක්වන්න පුළුවන්. මේ හිම තැනක්. කොටසක් හිස් වෙනකොට ඉතිරි කොටස තැන් කිරිලා තියෙනවා. හිස් කොටස 7න් 3යි නම් ඉතිරි ඇති කොටස 7න් 4යි. මේ බලන්න. අඹ ගොඩකින් 15න් 8ක් ඉදිරියට කියලා කියනවා. මේ ඉදිරියට තියෙන ප්‍රමාණය දීලා තියෙන 15න් 8යි කියලා. ඉතිරි කොටස 15න් 7යි. හැබැයි ඒ කොටස ඉදිරියට නැහැ. එහෙනම් මට විස්තර කරන්න පුළුවන් ඉතිරිය. එහෙම නැත්නම් ඉදුරු නැති අඹ නොයිදුණු අඹ 15න් 7යි කියලා. මෙන්න මේ විදිහට අපි ඉතිරි සටහන් කරගෙන ඉතිරි ගණනය කරගෙන මේ ගාන හදන්න සූදානම් වෙනවා. බොහොම සරලව ඉතිරි විස්තර කරන්න පුළුවන්. 5න් 2ක්. එන් කරාම 5න් 3ක් ඉදිරි. 7න් 3ක් ඉස්සුනාම 7න් 4ක් පිරලා තියෙන්නේ. 15න් 8ක් ඉදිරිලා නම් 15න් 8ක් ඉදිරිලා නැහැ. ඉදිරිය නැති අඹ කොටස නොයිදුණු අඹ කොටස කියලා. මෙන්න මේ ගණනය කිරීමත් එක්ක අපි කොහොමද සම්පූර්ණ ප්‍රශ්නයක් හදලා ඉවර කරන්නේ? මේ පළවෙනි කාරණාව. මේ කාරණාව සම්බන්ධ කරගෙන අපි ගානක් හදලා ඉවර කරන්නේ කොහොමද කියලා කතා කරමු. බලමු ඊළඟට අපි පියවරෙන් පියවර කොහොමද ගාන හදලා ඉවර කරන්නේ කියලා. මම කතා කරන මේ විදිහේ දෙයක්. ඉතිරියෙන් භාගයක් සලකන විට මුල් ප්‍රමාණයෙන් භාගය ලෙස දැක්වීම සඳහා ඉතිරියේ භාගයෙන් ගුණ කරගත යුතුයි කියලා. මේ බොහොම වැදගත් කාරණාවක්. භාග ගාන හරියට හදලා ඉවර කරන්න නම් මේ පුතේවා මේ කාරණාව මුලින් දැනගෙන ඉන්නවා. අපි දරුවෝ ගොඩ වෙලාවට ගාන වරද්දනවා. මේ ඉතිරියෙන් භාගයේ කතාව දන්නේ. මේ ගණන් ප්‍රදාන දෙන්න. මෙන්න අපි ඉගෙන ගන්න ඕන, හොඳින් මතක තියාගන්න ඕන, භාවිතා කරන්න ඕන. ඉස්සර ගණන් හදනකොට අනිවාර්යයෙන් මේ දේ පුරු වෙනවා. ඉතිරියෙන් භාගයක් සහිත නම් මුල් ප්‍රමාණයෙන් භාගය අරගන්න අපි ඉතිරියේ භාගයෙන් ගුණ කරගන්න ඕනේ. මොකද හේතුව ඉතිරියෙන් භාගෙම අර්ථකථනය කිරීම කරන්න බෑ. අපි ආ විස්තර කරන්නේ මුල් ප්‍රමාණයෙන් භාගය මත. ඒ නිසා මේ අපිට ගානය තුළ හම්බෙන ඉතාල වැදගත් කාරණාවක් මතක තියාගන්න. ඉතිරියෙන් භාගයක් සහිත නම් මුල් ප්‍රමාණයෙන් භාගය ගන්නවට සිද්ධ වෙන ඉතිරි භාගයෙන් ගුණ කිරීමක් කරන්න. මේ තව යෝජනාවක්. මේ මගින් පුංචි යෝජනාවක්. භාග හා ඉතිරිය පිළිවෙලින් සලකමින් ගණනය කිරීම සිදු කරන්න. දැන් දරුවෙක් දෙන්න පුළුවන් භාග ගාන භාග ඉතිරිය සලකන්න කොහොමද ගාන හදන්නේ කියලා. ඔව්. භාග සහ ඉතිරිය සලකන්න ඕනේ. මම මෙතනදී යෝජනා කරන්නේ පිළිවෙලට මේ එක එක සලකමින් සටහන් කරගෙන යන්න කියලා. අන කාරණාව. එකින් එක සටහන් කරගන්න. එකින් එක සටහන් කරන ගමන් ඔයනි ගාන ගොඩනගාගෙන යන්න. මොකක්ද මේ කියන දේ? අපි ගානක් හදන ගමන් කතා කරමු. මේ කාරණා දෙක හරියට තේරුම් අරගෙන ගාන පටන් ගන්නවා නම් වඩ ගානේ මුල් කොටස බොහොම සැහැල්ලුවෙන් අරගෙන යන්න පුළුවන්. එතනදී මේ පියවර දෙකෙන් පළවෙනිම වැඩේ විදිහට භාග සහ ඉතිරිය සටහන් කිරීම. ඊට පස්සේ ඉතිරි භාගයෙන් ගුණ කිරීම. බලමු අපි ගානකට ගිහිල්ලා කතා කරමු. මෙන්න මෙතනදී කොහොමද මේ දේ පාවිච්චි කරන්නේ කියලා. පහළ ළඟ තිබුණු මුදලකින් 5න් 2ක් වියදම් විය. ඉතිරියෙන් 3න් 1ක් බැංකුවේ තැන්පත් කළේ නම් බැංකුවේ තැන්පත් කළ කොටස මුළු මුදලේ භාගයක් ලෙස දක්වනවා. මුළු මුදල මත මොන ප්‍රමාණය අර්ථකථනය කරන්නේ අපි යෝජනාවක් කරගෙන ඉන්නේ. මේ ගාන හදන්න ඉතින් සංවිධානය වෙන්න යන්නේ නැහැ. අපි මේ ගානේ හම්බෙන පිළිවෙලට භාග ඉතිරි එකින් එක සටහන් කරගෙන යනවා. බලන්න කියවගෙන පහළ ළඟ තිබුණු මුදලකින් 5න් 2ක් භාගයක්. 5න් 2 වියදම් වුණා කියන්නේ භාගයක් හම්බුණා. යෝජනා කරගෙන ඉන්නේ. භාගයක් හම්බුණ ගමන් ඒ භාගයක් සටහන් කරගෙන ඉන්නේ. දැන් ඔයාලට ලියා ගන්න පුළුවන් වියදම් වූ කොටස 5න් 2යි කියන්නේ. ඉතිරියෙන් ඊළඟ ඉතිරියෙන් කියන්නේ. එතනින් එහාට යන බෑ ඉතිරිය ගැන කතා කරනවා. ඉතිරිය කතා කරනවා නම් අපි ඉතිරිය සටහන් කරගෙන 5න් 2ක් වියදම් වුණා නම් 5න් 3ක් ඉතිරියනේ. ආයෙනම් මට ඉතිරිය සටහන් කරන්න පුළුවන් 5න් 3යි කියලා. දැන් කියවනවා ඉතිරියෙන් 3න් 1ක් බැංකුවේ තැන්පත් කරේ නම් ඉතිරියෙන් භාගයක් මොකක්ද කියන්නේ? බොහොම වැදගත් කිව්වා. ඉතිරියෙන් භාගයක් නම් ඉතිරිය භාගයෙන් ගුණ කරන්න ඕනේ. ඉතිරියේ භාගය 5න් 3යි. 5න් 3න් 3න් එකක් බැංකුවේ තැන්පත් කරනවා කියලා කියන්නේ. ඉච්ඡා හිතන්න ඕනේ. ඉතිරියෙන් භාගයක් නම් ගුණ කරනවා 5න් 3 ගුණ කිරීම 3න් 1යි. බැංකුවේ තැන්පත් කළ කොටස ගන්න භාග ගුණ කිරීම. භාග ගුණ කිරීම අපි දන්නවා. හරියට ලරිත් එකම සංඛ්‍යාවෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවනම් ඒ සංඛ්‍යා දෙක හැකියතාක් සරල කරලා පස්සේ හරය වෙනවම ලවය වෙනවම ගුණ කරනවා. බලන්න. හරියට 3ක් තියෙනවා ලවය 3ක් තියෙනවා 3න් බෙදෙන සරල කරමු. 3ට 3 1යි 3ට 3 1යි මට මේ දෙන්නව සරල කරගන්න පුළුවන්. පස්වරක් එක 5යි එක්වරක් එක 1යි. ලැබෙනවා මේ 5න් 1යි කියන්නේ.
ඔන්න මුළු ප්‍රමාණයම බැංකුවේ තැන්පත් කළ කොටස ගණනය වෙලා ඉවර වෙලා. මෙන්න මේ විදිහට මේ පිළිවෙලට අපි ගාන ඉස්සරහට අරන් යනවා. දැන් වැඩ දෙකයි භාග සහ ඉතිරිය අපි හම්බෙන පිළිවෙල සටහන් කරන් යම් ගාන සලකන පිළිවෙල. දෙවෙනි කාරණාව ඉතිරියෙන් භාගයක් සහිත නම් ඉතිරියේ භාගයෙන් ගුණ කරලා මුළු ප්‍රමාණයට භාගය අරගමු. තව ඉස්සරහට කතා කරලා බලමු කොහොමද මේ දේ තවදුරටත් අපි පාවිච්චි කරන්නේ කියලා. අපි මේ විදිහට තව ගානක් දෙකක් හදලා ඉමු. එතකොට අපිට තව ටිකක් හොඳට පුහුණුව ලබන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව තවත් ගානකට කතා කරමු මෙන්න මේ විදිහට. ටැංකියකින් 7/3ක් හිස් වී ඇත. ඉරියව් ප්‍රමාණය 8/5 මල් වලට වතුර දැමීමට ගත්තේ නම් වතුර දැමීමට ගත් කොටස මුළු ටැංකියෙන් භාගයක් ලෙස දක්වන්න. එතනත් ලොකු විස්තරයක් තියෙනවා. අපි ගාන හදන්න යන්නේ භාග සහ ඉතිරිය පිළිවෙලින් සටහන් කරමු. 7/3ක් ටැංකියකින් 7/3ක් භාගයක් සටහන් කරගන්නවා. හිස් වී ඇත හිස් කොටස 7/3යි. 7/3ක් හිස් නම් ඉතිරි ටික කලින් විස්තර කරා. ඉතිරි ටික පිළිලා තියෙන්නේ. මෙන්න ගාන කියනවා පිරිය ඇති ප්‍රමාණය. පිළිලා තියෙන්නේ පිරිය. ඉතිරිය 7/4 තමයි පිළිලා තියෙන්නේ නම් දැන් අපිට සටහන් කරන්න පුළුවන් ඉතිරි කොටස. නිවන් නැත්නම් පිරිය ඇති කොටස 7/4යි කියන්නේ. පිරිය ඇති ප්‍රමාණයෙන් 8/5 මල් වලට වතුර දැම්මම පිළිලා තියෙන ප්‍රමාණයෙන් 8/5 මල් වලට වතුර දානවා. කියන්නේ ඉතිරියෙන් 8/5. ඉතිරියෙන් භාගයක් නම් ඉතිරිය භාගයෙන් ගුණ කරන්න ඉතිරි භාගයක් දන්නවා 7/4යි. 7/4න් 8/5ක් 7/4 8/5න් ගුණ කරන්න. බලන්න සරල කරන්න පුළුවන්. 4යි 8යි දෙන්නම් 4ෙන් බෙදෙන්න. 4ට 4 1යි 8ට 4 2යි. 4ක් 2 14යි 1 5යි 14න් 5යි. වතුර දැමීමට ගත් කොටස 14න් 5යි. බොහොම පහසුවෙන් මුළු ප්‍රමාණයට භාගය හොයලා ඉවරයි. දැන් බලන්න. මෙතන කියන අඹ කොටකින් 15න් 8ක් ඉදී ඇති අතර. 15න් 8ක් ඉදිරියෙන්. ඉතිරියෙන් 7/3ක් නරක් වී ඉවත් කිරීමට සිදුවේ. නරක් වී ඉවත් කළ කොටස මුළු අඹ තොගෙහි භාගයක් ලෙස දක්වන ආය මුළු ප්‍රමාණයෙන් භාගය අහනවා. අපි දැන් පුරුදු විදිහට ගන්න හදන් යනවා. ඉදිරි කොටස 15න් 8යි පළවෙනිට භාගයක්. ඉතිරියෙන් 15න් 8ක් විලන ඉතිරිය 15න් 8යි. අපිට සුවිශේෂී විස්තර කරන්න පුළුවන් මේ නොයිදුණු කොටස කියලා. මෙතන නම් ඉතිරියෙන් 7/3ක් ඉතිරියෙන් භාගයක් නරක් වෙලා තියෙනවා. ඉතිරියෙන් භාගයක් නම් ඔයා දන්නවා ඉතිරි භාගයෙන් ගුණ කරන්න නරක් වී ඇති කොටස ඉතිරිය 15න් 7න් 3යි 15න් 8න් 7/3 ගුණ කරනවා සරල ගන්න. 7ෙන් බෙදෙනවා 7යි 7යි දෙන්නම් 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි කියලා. තව සරල වෙනවා. 3යි 15 දෙන්න 3ෙන් බෙදෙනවා. තව සරල කරමු. 3ට 3 ඒවා 1යි 15ට 3 ඒවා 5යි. දැන් ගුණ කරන්න 5 වරක් 1 5 1 වරක් 1යි නරක් වී ඉවත් කළ කොටස 5න් 2යි කියලා ලැබෙනවා. බලන්න එකම වැඩේ දිගින් දිගට මේ අපි කරගෙන යන්නේ. එකම වැඩේ අපි කරන්නේ. කාරණා දෙකයි දැන් කතා කරේ. භාග ඉතිරිය ගානේ හම්බෙන පිළිවෙලට අපි සටහන් කරගෙන ඉස්සරහට යමු. ඉතිරියෙන් භාගයක් තියෙනවා නම් ඉතිරි භාගයෙන් ගුණ කරලා මුළු ප්‍රමාණයෙන් වාගෙන ගණනය කිරීම කරමු. යමු තව ඉස්සරහට. ඊළඟට මම කතා කරන කාරණාව ඉතිරිය සෙවීමේදී කොටස් කිහිපයක් සලකා අවසන් විට ඉතිරිය සෙවීමට පළමුව ඒ භාග සියල්ල එකතු කරගන්න. මේ බොහොම සරල කාරණාවක්. භාග වලින් කිව්වම ටිකක් පැහැදිලිමත්. මම මේ විදිහට කිව්වොත් ඔයාගාව තියෙන රුපියල් 6000ක්. ඔයා රුපියල් 6000න් 1000ක් දෙනවා යාළුවෙක්ට. ඔන්න වැඩක් කරලා. තව රුපියල් 1500ක් බැංකුවේ තැන්පත් කරනවා. ඔයාලට දෙකක් කරලා. මම වගේ අහනවා ඔයාලට කීයක් ඉතිරිද කියලා. වටක් ගාලා කියනවා 1000යි 1500යි 2500ක් දැන් වියදම් වුණා. යාළුවෙක්ට දුන්න බැංකුවේ තැන්පත් කරා. ඒ දෙකම ඉවත් වුණාට පස්සේ තව රුපියල් 3500ක් ඉතිරි කියලා. මේ කාරණාව භාග වලට අරන් යනවා. 1500ක් බැංකුවේ තැන්පත් කරලා කිව්වහම 1500න් කළා 4500ක් ඉතිරි කියන්න බැහැ වගේ භාගවලත් වැඩ කිහිපයක් කරලා නම් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරලා නම් ඉතිරි කියන්න කලින් වාට සිද්ධ වෙනවා කරපු වැඩ සියල්ලටම අදාළ භාග එකතු කරගෙන ඒ එකතු කරලා ලැබුණු ප්‍රමාණය මත ඉතිරි උත්තරය විදිහට විස්තර කරන්න. මේ අපේ ඊළඟ කාරණාව. අර කලින් කතා කරපු කාරණාවට අමතරව මෙන්න මේක අපි ගලපගන්නේ කොහොමද බලන්න. පහ ළඟ තිබු මුදලකින් 5න් 2ක් වියදම් ගියේ. ඉතිරියෙන් 3න් 1ක් බැංකුවේ තැන්පත් කළේ නම්
එවිට ඔහුවට ඉතිරි කොටස සොයන්න. දැන් මම බලමු කලින් ප්‍රශ්නෙම නේ. කලින් තොරතුරුම තමයි. ඒ කලින් ප්‍රශ්නෙම නෙමෙයි. ඉතින් එහාට තව ටිකක් සංවර්ධනය වෙලා බලන්න කියවල. අපි අර කිව්ව පිළිවෙල සටහන් කරගෙන යන්න. අවශ්‍ය තැනින් නතර වෙනවා. ඒ විස්තරමයි. මුලින්ම හම් වෙන භාගයක් 5න් 2ක්. 5න් 2 කියන්නේ භාගයක් අපි සටහන් කරන්න යෝජනා කරන් ඉන්නේ. එහෙනම් වියදම කොටස මට කියන්න පුළුවන්. 5න් 2යි කියලා. අයනම් පරණ පුරුදු විදිහටම පටන් ගන්නවා වියදම කොටස 5න් 2යි කියලා. ඉතිරි කියලා එක ගමන් දැන් මම දන්නවා ඉතිරි සටහන් කරන්න ඉන්නවා. 5න් 2ක් වියදම වුණා නම් ඔය 5න් 3ක් ඉතිරි. ඉතිරි 5න් 3යි. ඉතිරියෙන් 3න් එකක්. ඉතිරියෙන් භාගයක්. ඉතිරියෙන් භාගයක් නම් මුල් ප්‍රමාණයෙන් භාගය ගන්න ඉතිරි භාගයෙන් ගුණ කරගන්න ඕනේ. දන්න කාරණාව අපි දැන් පාවිච්චි කරනවා. 5න් 3න් එකක්. 5න් 3න් එකකින් ගුණ කරනවා. දැන් සරල කිරීම දන්නවා. 3න් බෙදෙනවා. පස්තරක් එක 5යි කොටක් එකයි 5න් එකයි. දැන් මේ තැන්පත් කළ කොටස 5න් එකයි. දැන් ඉස්සරහට කියනවා. එවිට ඔහුවට ඉතිරි කොටස සොයන්න. අගාන තව ටිකක් එහාට ගිහිල්ලා. දැන් ඔය ඉතිරි හොයනකොට තමයි ඔයාලට මතක් වෙන්නේ. අපේ දරුවෝ මේක බලපුවම මම කියනවා ඉතිරි 5න් 4යි. ඉතිරි 5න් 4යි. බැංකුවේ තැන්පත් කිරීම විතරක් කරා. 5න් එකක් බැංකුවේ තැන්පත් කරා. හැබැයි ඊට කලින් 5න් 2ක් වේදම් කරා. වැඩ දෙකක් කරලා. කාර්යයන් දෙකක් කරලා නම් දැනට ඉතිරි කොටස හොයන්න කලින් කරපු වැඩ දෙක කරන්න ඕනේ. කොහොම දෙකක් කාරණාවක් පොඩින් මතක තියාගන්න වැඩ දෙකක් කරලා 5න් 2යි 5න් 1යි මේ කොටස් දෙකම ඉවත් වෙලා තියෙන්නේ. එහෙනම් හොඳට බලන්න වැඩ කිහිපයක් කරලා නම් ඒ සියලුම කාර්යයන් වලට අදාළ භාග වල එකතු කරගෙන තමයි ඉදිරි සටහන් කරන්න ඕනේ. මේ දරුවෝ වැඩි හරියක් වරද්දන නැහැ. දැන් අපි වරද්දන්නේ වියදම් වුණා බැංකුවේ තැන්පත් කළ කොටස. 5න් 2 එකතු කිරීම 5න් 1. 5න් 2යි 5න් 1යි එකතු කරාම හරේ සමාන භාග දෙකක් මේ එකතු කරන්න දෙනවා. භාග එකතු කිරීම දන්නවා. හරේ සමානයි 5න් 1 ඒවා 2යි 5න් 1 ඒවා 1යි කියන්නේ. ඔක්කොම 5න් 1 ඒවා 3යි. හරේ සමාන භාග දෙකක් බොහොම පහසුවෙන් එකතු කරගන්නවා. ලැබෙනවා වගේ 5න් 3යි කියලා. මෙන්න දැන් 5න් 3ක්ම ඉවරයි. වැඩ දෙකක් සඳහා. දැන් මේ නම් ඉතිරි කියන්න පුළුවන්. 5න් 3ක්ම ඉවර නම් ඔව් 5න් 2ක් එයා ගන්න ඉතිරි වෙනවා. දැන් සටහන් කරනවා 5න් 3ක් කාර්යයන් දෙකක් සඳහා වියදම් වුණාට පස්සේ ඉතිරි කොටස 5න් 2යි කියන්නේ. මෙන්න ගාන සංවර්ධනය වුණා. තවත් ටිකක් එහාට. කාර්යයන් කීපයක් කරාට පස්සේ ඒක එකතු කරන්න ඕනේ. බලන්න මේ ඊළඟ ප්‍රශ්නේ. ටැංකින් 7න් 3ක් හිස්වියට පිරියදි ප්‍රමාණයෙන් 8න් 5ක් මල් වලට වතුර දැමීමට ගත්තේ නම් එවිට ටැංකියේ ඉතිරි කොටස සොයන්න. කලින් ගානම තව එහාට ගිහිල්ලා තියෙනවා. පිළිවෙලින් සටහන් කරන්න. මුලින්ම භාගයක් හිස් කොටස 7න් 3යි. පිරියදි ප්‍රමාණය ඉතිරි ටිකෙන් පිළිලා තියෙන්නේ. ආයි කියන්නේ ඉතිරිය. ඉතිරිය තමයි පිළිලා තියෙන්නේ 7න් 4ක්. එන සටහන් කරනවා. ඉතිරි කොටස එහෙනම් නැත්නම් පිරියදි කොටස 7න් 4යි. ඉතිරියෙන් 8න් 5ක් මල් වලට වතුර දැම්මා. ඉතිරියෙන් භාගයක්. පුරුදු දන්න කියන දෙයම ඉතිරියෙන් භාගයක් නම් ඉතිරි භාගයෙන් ගුණ කරන්න ඕනේ. ගුණ කරගන්න. වතුර දැමීමට ගත් කොටස 7න් 4 ගුණ කිරීම 8න් 5යි. සරල කරනවා 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා 2යි. 4ක් 14යි. කරක් 5 5යි. 14න් 5යි. වැඩ දෙකක් කරලා. හොඳට බලන්න. ඉස්සරහට යනකොට ඒ විතර ඉතිරි කොටස සොයන්න කියන හැබැයි වැඩ දෙකක් කරලා. පටන් ගන්නකොටම ටිකක් හිස්. ඊට පස්සේ මල් වලට වතුර දාලා තව ටිකක් හිස්. කොටස් දෙකක් හිස් වෙනවා. කොටස් දෙකක් හිස් වුණාම ඉතිරි කොටස අපිට හොයා ගන්න නම් හිස් වූ කොටස් දෙක වෙන වෙනම තියෙන එක එකතු කරලා අරගන්න වෙනවා. මේ කරපු වැඩ නෙමෙයි. මේ හිස් වෙච්ච දෙන්නේ. කාර්යයන් දෙකයි. දෙවගාම හිස් වෙනවා. දැන් එකතු කරගමු. හිස් වූ මුල් කොටස. හිස්ව තිබුණා මල් වලට දැමූ කොටස 7න් 3 එකතු කිරීම 14න් 5යි. හරේ සමානයි. හරේ සමාන කරගමු. 4ක් දෙක 14යි. 14ක් හදන්න පුළුවන් 4ක් දෙක අරගෙන. හැබැයි ඔයා දන්නවා භාගවල තුල්‍ය භාග කියන සංකල්පය. හරේ යම් කිසි සංඛ්‍යාවෙන් ගුණ කරා නම් භාගයේ තුල්‍ය වීම සදාලාලය ඒ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. 14 ගම් 4ක් දෙක අරගෙන. ඒක තුන්වරක් දෙක ගන්න වෙනවා තුල්‍ය භාග පාවිච්චි කරලා. දැන් හරි දැන් සුළු කරගන්න පුළුවන්. 7න් 3 හරේලා දෙන්නම දෙකින් ගුණ කරගමන් 14න් 6 එකතු කිරීම 14න් 5යි. හරේ සමානයි 14න් ඒවා 6යි 14න් ඒවා 5යි 14න් ඒවා 11යි. මේ 14න් 11ම හිස් වුණා නම් 14න් තවත් කොටස් 3ක් තවම පිළිලා තියෙනවා. ඉතිරි කොටස තවමත් පිරී ඇති කොටස 14න් 3යි කියන්නේ. මොන අපි ගාන හදලා ඉවරයි.
ඕම් පාසුන් ගාන හදාගෙන දැන් වැඩි තියෙනවා. දැන් වැඩි දැනෙනවා. දැන් වර මෙන්න මේක තනියම හදාගෙන යන්න පුළුවන්. මගෙත් එක්ක මගේ වේගෙට මේ ගාන හදාගෙන යන්න බලන්න. අඹගොඩකින් 15න් 8ක් ඉදිරියේ අතර ඉදිරියෙන් 7න් 3ක් නරක වීවත් වීමට සිදු විය. ඉතිරි අමු අඹ වූ අතර එම අමු අඹ වලින් 6න් 5ක් දාන්සලකට ලබා දෙන්නයි. දාන්සලට දුන්න කොටස මුළු අඹ තොගේ භාගයක් නිසා ලොකු විස්තරයක්. දාන්සලට දුන්නේ කොහොමද තියෙන්නේ? දාන්සලෙන් ගියන ආකාරය හදලා දෙන්නම්. භාග ඉදිරිය හමුවන පිළිවෙල සටහන් කරනවා. 15න් 8ක් භාගයක් ඉදිරියට තියෙනවා. ඉතිරියෙන් 7න් 3ක් ඉච්චර දුර යන්න බෑ. ඉතිරිය සටහන් කරන්න ඉන්න වෙනවා. අන්න එහෙමයි ගාන කියවන්නේ. ඉතිරියේ ඉතිරිය සටහන් කරනවා. ඉතිරි කොටස ඉදුරු නැති කොටස 15න් 7යි. දැන් කියවනවා. ඉතිරියෙන් 7න් 3ක් ඉතිරියෙන් භාගයක්. මේ භාගයෙන් ගුණ කරන්න වෙනවා. නරක වී ඉවත් කළ කොටස ඉතිරියෙන් 7න් 3ක් ඉතිරියේ භාගයේ 15න් 7යි. 15න් 7 7න් 3ෙන් ගුණ කරනවා. එක්මන් සරල කරන 7න් බෙදෙනවා. 7ට 7 එකයි 7ට 7 එකයි. අය 3ෙන් බෙදන්න පුළුවන්. 15යි 3යි දෙන්නම්. බෙදුමට පස්සේ 5 වරක් එක 5යි කරක් එක 1යි. නරක වී ඉවත් කළ කොටස 5න් 1යි. ඉවත් කිරීමට සිදු විය ඉතිරි අමු අඹ ඉතිරිය තමයි අමු අඹ. අමු අඹ කියන්නේ ඉතිරිය. එනකොට දැන් ඉතිරිය ගණනය කරන්න වෙනවා. මේ වුණ අඹ වලින් කොටස් දෙකක් අපි ඉවත් කරලා ඉවරයි. ඉතිරි ටික හොයන්න ඒ ඉවත් කළ කොටස් දෙකම මට සිද්ධ වෙනවා එකතු කරගෙන ඉන්න. අපි දැන් කතා කරපු දේ ඉතිරි හොයන්න කලින් දැන්ට සලකපු භාග එකතු කරන්න ඉන්න ඕනේ දෙන්නයි. 18න් 5ක් ඉදිලා 5න් එකක් නරක වෙලා එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ දෙන්නම එකතු කරගෙන කොච්චරක් අපි වෙනම සැලකුවාද එනම් කීයක් ඉතිරිද කියලා අරගන්න. ඉදුමා නරක ඉවත් කළ කොටස 15න් 8 එකතු කිරීම 5න් 1යි. හරය සමාන නැහැ. 5යි 10යි 15යි 5න් 3ක් ගත්තනම් 15ක් වෙනවා. හැබැයි 5ව 3ක් ගත්තොත් ඔවන්න හරි. ඒකේවත් 3ක් ගන්න ඕනේ තුල්ලේ භාග පාවිච්චි කරන්න. 5න් එක හරියලා දෙන්නම 3ෙන් ගුණ කරපු ගමන් 15න් 8 එකතු කිරීම 15න් 3. දැන් උත්තරේ දෙන්න පුළුවන්. 15න් 11යි. 15න් 11ක් කොටස් දෙක සඳහා වෙන් වුණාම තව 15න් 4ක් වෙලා තියෙනවා. ඒ තමයි අමු අඹ කොටස. අමු අඹ කොටස 15න් 4යි. අපි නතර වුණේ මෙතන. ඉතිරිය අමු අඹ විය. ගාන ඉවර නැහැ. ඉතිරි අමු අඹ වූ අතර මේ අමු අඹ වලින් 6න් 5ක් දන්සලකට දුන්නාලු. ඉතිරියෙන් 6න් 5ක් දන්සලකට දීලා ඉතිරියෙන් භාගයක්. ගාන කොතන හම්බුණා? ඉතිරියෙන් භාගයක් නම් ගුණ කරන්න වෙනවා. ඉතිරියෙන් භාගයක් නම් ඉතිරියේ භාගයෙන් ගුණ කරන්න වෙනවා 6න් 5ක්. අපි ඉතිරියේ යුව ඉස්සලා කියලා ඒ ඉතිරියෙන් 6න් 5ක් ගන්න පරණ පුරුදු විදිහටම මෙතනදී ඉතිරියේ භාගයෙන් ගුණ කරගන්න. 6න් 5ක් අරගන්න ඉතිරියේ භාගය උන. කලින් ගණනය කරපු 15න් 4 ඉතිරි 15න් 4න් 6න් 5ක් ගන්නවා. සරල කරන්න තියෙන්නේ පරණ පුරුදු ගුණ දිනීම තමයි. දෙකෙන් බෙදෙනවා 4ට 2 2යි 6ට 2 3යි. සරල කරනවා තව 5න් බෙදෙනවා 5ට 5 1යි 15ට 5 3යි. 3ට 3 මේ දෙකක් එක 2යි. දන්සලට දුන්න කොටස ඔවුන් ලැබෙනවා මේ 2යි කියලා බලන්න ඔය පුතේ ප්‍රශ්නේ කොයිතරම් ලේසිද වෙන වෙනම ගලපන්න ඕනේ නැහැ. අපි එකින් එක සටහන් කරන් යන ගමන් තව කාරණා දෙකක් පිළිපදින්නයි. ඉදිරියෙන් භාගයක් ලැබුණා නම් ඉදිරි භාගයෙන් ගුණ කරනවා. එකක්. ඉදිරිය යන්න කලින් කාර්යයන් කිහිපයක් කරලා නම් සලකපු කොටස් ගන්න එකකට වඩා වැඩි නම් අනේ කොටස් සියල්ල එකතු කරගෙන ඉන්නවා. කොටස් සියල්ල එකතු කරගෙන එකතුව මත ඉදිරි අර්ථ දක්වනවා. එච්චරයි. බලන්න ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ ව්‍යුහගත කරනවා. කොටස් වල ක්ලික් කරලා තියෙනවා. අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්නේ. මෙතන කියනවා වෙනම සැලස් තිබු පොත් වලින් 10න් 3ක් නවකතා පොත් විය. පළවෙනි කොටසේ කියන නවකතා පොත් හැර ඉතිරි පොත් ප්‍රමාණය මුළු පොත් ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්න. දෙවෙනි කොටස දෙනවා. ඉතිරි පොත් වලින් 7න් 4ක් ළමා කතා පොත් නම් ළමා කතා පොත් ප්‍රමාණය මුළු පොත් ප්‍රමාණයේ භාගයක් ලෙස දක්වන්න. කොටස් දෙකයි මේ තුන්වෙනි කොටස නවකතා ළමා කතා හැර ඉතිරි පොත් ගන්න 150යි. වෙනසලේ මුළු පොත් ගන්න සොයන්නේ. කොටස් 3ක් යටතේ දැන් ව්‍යුහගත වෙලා තියෙනවා. මේ ප්‍රශ්නට අපි උත්තර ලියන්න හදලා. අපි පිළිවෙල වෙනස් කරන්නේ කලින් කිව්වා වගේම තමයි. අපි දැන් ගාන හදලා
ඉවර වෙන්න ඕන කොතනද කියලා කියවලා ඉවරයි. දැන් අපි සලකන පිළිවෙලට භාග ඉතිරිය සටහන් කරමින් යන බල එලන්සරක් තිබු පොත් වලින් 10න් 3ක් නවකතා පොත් තියෙනවා. නවකතා පොත් 10න් 3ක්. පළවෙනි කොටස කියනවා නවකතා පොත් හැර ඉතිරිය. ඉතිරි කියලා කියපු ගමන් 10න් 3ක් නවකතා පොත් නම් ඉතිරිය. ඉතිරි 10න් 7යි. මේ අපි කතා කරපු කාරණා සටහන් කරා 10න් 7යි. ඉතිරි පොත් ප්‍රමාණය මුළු පොත් ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. උත්තරේ ලියවලා ඉවරනේ. මොන පළවෙනි කොටසට උත්තරේ ලියවලා ඉවරයි. දැන් යනවා දෙවෙනි කොටසට. ඉතිරි පොත් වලින් දැන් අර හොයපු 10න් 7ෙන් 7ක් ළමා කතා පොත් නම් ඉතිරියෙන් භාගයක්. අපි දන්නනේ ඉතිරියෙන් භාගයක් තියෙනකොට මොකද කරන්න ඕනේ? ඉතිරි භාගයෙන් ගුණ කරන්න ඕනේ. මේ දෙවෙනි කොටස. ඒක වැඩක් නෑ. ඉතිරියෙන් භාගයක් නම් ඉතිරි භාගයෙන් ගුණ කරලා මුළු ප්‍රමාණය මත ළමා කතා පොත් කොටස හොයාගන්න. එහෙමනම් ඔය ළමා කතා පොත් කොටස. ඉතිරි 10න් 7ෙන් 4යි 10න් 7ෙන් 4ෙන් ගුණ කරනවා 7ෙන් බෙදෙනවා ඊපස්සේ 2ෙන් බෙදෙනවා 5 වරක් 1 5යි 1 වරක් 2 2යි ළමා කතා පොත් කොටස 5න් 2යි කියලා දෙනවා. දැන් මේ වගේ දෙවෙනි කොටස නැතම් ගිහිලා තියෙනවා. නතරලා කියන්නේ ළමා කතා පොත් ප්‍රමාණය කොටස් දෙකක් ඉවරයි. මේ වගේ වැඩ දෙකක් සලකලා ඉවරයි. නව කතා පොත් කොටසක් කියලා ඉවරයි. ළමා කතා පොත් කොටසක් කියලා ඉවරයි. අයිව වැඩක් නෑ. දැන් ඉස්සරහට ගිහින් තුන්වෙනි කොටසේ මොනවද දාන්නේ? අහන දේ උත්තර දෙන්න. ළමා කතා නව කතා හැර ඉතිරි ගොම නතර වෙන්න වෙනවා. නව කතා ළමා කතා හැර ඉතිරි හොයන්න නම් දෙන්නම හැර ඉතිරි හොයන්නේ කොටස් දෙකම එකතු කරලා අයින් කරන්න වෙනවා. ඒ අපි ඉගෙන ගත්ත ඊළඟ කාරණාව. ඉතිරි හොයන්න කලින් දැනට සලකපු කොටස් සියල්ල එකතු කරගෙන ඊට පස්සේ ඉතිරි ප්‍රකාශ කරන්න. දැන් ඕනේ නව කතා පොත් කොටසක් ළමා කතා පොත් කොටසක්. අපි කලින් කිව්වා මේ බලන්න. නව කතා පොත් කොටස ගානේ දුන්න 10න් 3යි ළමා කතා පොත් කොටස අපි කිව්වා 5න් 2යි. මේ දෙන්නව එකතු කර ගන්නවා 10න් 3 එකතු කිරීම 5න් 2 භාග දෙක හරිය සමාන කර ගන්න ඕනේ. 5 වරක් 2 10යි. 5යි 2යි දෙන්නව දෙකින් ගුණ කර ගන්නවා. ළමා කතා හා නව කතා පොත් කොටස සෙවීම සඳහා භාග දෙක එකතු කරපු ගමන් අපිට ලැබෙනවා 10න් 3 එකතු කිරීම 10න් 4ක් 10න් 3යි 10න් 4යි කියන ඔක්කොම 10න් 7යි. ඔක්කොම 10න් 7යි. නව කතා හා ළමා කතා පොත් කොටස. මට ඕනේ ඉතිරිය. මම ඉතිරිය දැන් සටහන් කරන්න ගිහින් නතර වෙලා ඉන්නේ. එහෙනම් ලියනවා ඉතිරිය 10න් 3යි. දැන් ඉස්සරහට කියනවා. ඉතිරි පොත් ගන්න 150යි. මේ වැදගත් තොරතුරක්. එහෙනම් අපි සටහන් කරගමු. අපි කිව්වේ ගානේ හම්බෙන දේවල් අපිට හම්බෙන පිළිවෙල අපි සටහන් කරනවා. ඉතිරි පොත් 150 කියලා කියනවා. වැදගත් තොරතුරක් මම යාව ලියා ගන්නවා. ඉතිරි පොත් ගණන 150යි කියලා. බලන්න මේ ප්‍රකාශ දෙක. ඉතිරි කොටස 10න් 3යි. ඉතිරි පොත් ගණන 150යි. ආකාර දෙකකින් මේ විස්තර කරන්නේ ඉතිරියම තමයි. එහෙනම් 10න් 3ක් කියන්නේ හරියට 150ක් වෙනවා. මේ දේ පාවිච්චි කරලා මුළු පොත් ගණන සොයන්න. ධර්මයේ පුරුම් පාසයෙන් විස්තර කරනවා. 150 තුනෙන් 10න් ගුණ කරාම උත්තර එනවා කියලා. ඔව් හරි. එහෙම උත්තර එනවා. තව කෙනෙක් බලනවා ඒ කොහොමද එහෙම ගත්තේ කියලා. ඒ නිසා අපි සරලව මේක තව ටිකක් හැමෝටම හදන්න පුළුවන් වෙන මේ විදිහට විස්තර කරනවා. 10න් 3ක් කියන්නේ 150යි. 3ක් කියන්නේ 150යි. එන එකක් කීයද? මේ පොඩි වැඩක් නේ. මොනවා හරි 3ක් 150යි නම් එකක් කීයද කියලා ආපු ගමන් උත්තරේ දී ඉවරයි. ඔව් ඒ උත්තරේ තමයි 50යි. 3ක් 150 නම් එකක් 50යි. ඒක ලියනවා මේ විදිහට. 10න් එකක් කියන්නේ 50යි කියලා. 10න් 3ක් 150 වෙනකොට 10න් එකක් 50යි. මට ඕනේ මුළු පොත් කොටස. මුළු පොත් ගණන කියන්නේ 10න් 10යි. ඔක්කොම එකක් 50 නම් 10ක් කීයද? 500යි. ඔව් ඒ 500 තමයි උත්තරේ. 10න් 10ම ඔක්කොම 10න් 10ම ගන්න 50ම 10ක් ගන්නයි දී. එන එකක් ලියලා දෙන්නවා. ලියලා දෙනවා. හැමදේම අපි ලියන සටහන් කරලා දෙන්නවා. 10න් 10ක් කියන්නේ 50ම 10ක් 500යි කියන්නේ. මේ 10න් 10 මුළු පොත් ගණන. දැන් ගන්න හදලා ඉවරයි. මුළු පොත් ගණන 500. මෙන්න බොහොම පහසුවෙන් ගාන හැදෙන්න ඉවර වෙනවා. බලන්න අපි කොටසෙන් කොටස වෙන වෙනම කල්පනා කරලා කොහොමද මේක හදන්නේ කියලා චිත්‍රයෙන් දෙන්නේ සැලසුම් හැදුවේ. දීලා කියන පිළිවෙලට භාග සහ ඉතිරිය සටහන් කරගෙන ආවා. ඊළඟට වැදගත්ම කාරණාවක් ඉතිරියෙන් භාගයක් තියෙනකොට ඉතිරිය භාගයෙන් ගුණ කරා. ඊළඟට තව වැදගත්ම කාරණාවක් ඉතිරි හොයන වෙලාවක කාර්යයන් කිහිපයක් සලකලා නම් ඒ කාර්යයන් සියල්ල එකතු කරගෙන ඉතිරි ගණනය කරලා ඉවර කරා.
බලමු තව දාන්න. බලමු මේ ප්‍රශ්නේ. පියපු තමා සතු ඉඩමකින් 5න් එකක් පුතාටද 4න් එකක් දුවට ලබා දී ඉතිරියෙන් 11න් 7ක් විකුණන ලදී. පළවෙනි කොටස කියනවා පුතාට හා දුවට දුන් මුල් කොටස සොයන්න. විවිධ කරලා තියෙන ප්‍රශ්නේ. තව දේවල් අහලා තියෙනවා. තව මොනවද අහන්නේ? දෙවෙනි කොටස කියනවා විකුණන කොටස මුල් විදිහේ භාගය ලෙස දක්වන්න. තුන්වෙනි කොටස කියනවා දරුවා දෙදෙනාට දුන් කොටස විකුණන කොටස වලට පර්චේස් 12ක් වැඩියි. විකින් ඉඩම් පර්චේස් කීයද කියලා හොයන්න කියලා. දැන් ටිකක් වෙනස් කතාවක් කියනවා. අපි ඉගෙන හිතන්නේ පුරුදු කියලා දාන්න එකින් එක සටහන් කරගෙන යනවා. තාම තුන්වෙනි කොටස වෙන පළවෙනි කොටස උත්තර ලියන්නේ නැහැ. කියමු දැන් ප්‍රශ්නේ. දීපු තමාසතු ඉඩමකින් 5න් එකක් භාගයක්. මම ප්‍රෙඩික්ෂන් එක සටහන් කරනවා. මේක පුතාට දීලා තියෙන්නේ. පුතාට දුන්න කොටස ගන්න දීලා තියෙනවා 5න් එකයි කියලා. දැන් මේ ලියුවා මෙතනදී අපේ දරුවෝ වරද්දනවා. පුතාට 5න් එකක් දුන්නා නම් කීයක් ඉතිරි? ඔව් 5න් 4ක් ඉතිරි. එනවා ඒ එක්සාම තමයි දානවා තියෙන්නේ. 5න් 4ක් ඉතිරි කියලා අපි දරුවෝට අංක කරලා සටහන් කරනවා පරණ පුරුද්දට ලියන්නේ. මම පැහැදිලිව කිව්වා ගාන සලකන පිළිවෙලට ප්‍රශ්න අහලා තියෙන පිළිවෙලට කාර්යයන් කරන පිළිවෙලට භාග සහ ඉතිරිය සටහන් කරන්න කියලා. මෙතන ඉතිරිය ගැන කියවෙන්නේ මේ පියා ඉතිරියෙන් කොටසක් නෙමෙයි දුවට දෙන්නේ. 5න් එකක් පුතාටද බලන්න එතනම තියෙනවා 4න් එකක්. ඉතිරිය හම්බෙන්නේ නැහැ. එහෙනම් ඉතිරිය ලියන්න දෙන්නේ නැහැ. ඉතිරිය ලියන්න කලින් මේ 4න් එක සටහන් කරන්න වෙනවා. දුවට දුන් කොටස 4න් එකයි සටහන් කරනවා. දුවට දුන් කොටස 4න් එකයි. මෙන්න මේ දේ හරියට අවබෝධ කරගන්න නැතුව දරුවෝ ප්‍රශ්න වලට තියෙනවා. දැන් කියවගෙන යන්න. ලබා දී ඉතිරියෙන් මොන දැන් ඉතිරි කතා කරන්නේ. දැනුයි ඉතිරි ගැන හොයන්න ඕනේ. හැබැයි ඉතිරිය කියන්නම් දැනට අපි සලකපු කාරණා සියල්ල එකතු කරගෙන ඉන්න ඕනේ. මේ පියා වැඩ දෙකක් කරලා තියෙනවා. උදාහරණ දෙනවා 5න් එකක්, දුවට දෙනවා 4න් එකක්. කාර්යයන් දෙකකට පසු ඉතිරිය ගණනය කිරීම සඳහා ඔන්න දැන් ගන්නවා. කාර්යයන් සියල්ල එකතු කරගෙන ඉන්න ඕනේ. දැන් අපි පුතාට හා දුවට දුන් කොටස හොයමු. 5න් එකක්, 4න් එකක් කියන භාග දෙක එකතු කරලා එහෙමනම් 5න් එකයි 4න් එකයි එකතු කරන්නේ නැහැ. හරිය සමාන නැහැ. හරිය කීයක් හදාගන්න පුළුවන්? 20ක් හදාගන්න පුළුවන්. 5 4ක් 20ක් 4 5ක් 20යි. හැබැයි තුල්ලේ භාග පාවිච්චි කරනවා. ඒ භාග එකතු කිරීමට අදාළ කාරණා. 5යි 1යි දෙන්නම 4න් ගුණ කරනවා. 4යි 1යි දෙන්නම 5න් ගුණ කරනවා තුල්ලේ භාග. හරිය වෙනස් වෙනවා. 20න් 4 එකතු කිරීම 20න් 5යි කියලා භාග දෙකක් එනවා. දැන් එකතු කරන්න පුළුවන්. 20න් 4යි 20න් 5යි කියන්නේ 20න් 9යි. බලන්න පළවෙනි කොටස මොකක්ද දාන්නේ? පුතාට හා දුවට දුන් මුල් කොටස සොයන්න. මේ මොකක්ද කරලා තියෙන්නේ? පුතාටයි දුවටයි දුන්න සම්පූර්ණ කොටස 20න් 9යි. පළවෙනි කොටස උත්තර ලියලා ඉතින් කල්පනා කරන්න දේවල් නැහැ. ගානේ හම්බෙන පිළිවෙලට හොඳින් මතක තියාගන්න. ගානේ හම්බෙන පිළිවෙලට භාග ඉතිරිය සටහන් කරගෙන යන්න. භාගයක් ලියපුවම ඉතිරි ලියන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණා නම් මම මේ ගාන වරද්ද වෙනවා. දැන් හරි. දැන් යනවා දෙවෙනි කොටසට. විකිණුව කොටස මුළු ඉඩමේ භාගයක් ලෙස දක්වන්න. දැන් විකිණුව කොටස මුළු ඉඩමේ භාගයක් ලෙස දක්වන්න. ඒ මොකක්ද? ආයි ප්‍රශ්න තියාගන්න වෙනවා. අපි නතරලා හිටියේ දුවටයි පුතාටයි දුන්න දේවල් දෙක ලියාගෙන. එතනින් එහාට යනකොට ඉතිරිය හොයන්න නෙමෙයි ඒක එකතු කරගත්තේ. දැන් ඉතිරිය කියන්න පුළුවන්. 29ක් පුතාටයි දුවටයි දුන්නා 11ක් ඉතිරිය. ඉතිරියෙන් 11න් 7ක් විකුණලා තියෙන ඉතිරියෙන් 11න් 9ක්. ඉතිරියෙන් භාගයක් දැන් අපි දන්න කාරණා ඔය පාවිච්චි කරනවා. ඉතිරියෙන් භාගයක් නම් ඉතිරි භාගයෙන් ගුණ කරගන්න ඕනේ. 20න් 11ක් ඉතිරි 20න් 11න් 7ක් විකුණලා තියෙනවා. දැන් අපි ඒ කාරණා සටහන් කරගෙන විකුණු කොටස වෙන්නේ. ඉතිරි 20න් 11යි. එහෙමනම් 20න් 11න් 7ක් විකුණු නිසා විකුණු කොටස ගන්න ගුණ කරනවා 20න් 11 11න් 7යි. සරල කරගන්න විභාග ගුණ කිරීම. 11න් බෙදෙනවා. 11ට 11 එකයි. 11ට 11 එකයි. 20න් 7ක් ලැබෙනවා විකුණු කොටස. විකුණු කොටස 20න් 7යි. දැන් දෙවෙනි කොටස උත්තලිය ඉවරයි. තුන්වෙනි කොටස තියෙනවා. ඔහු දරුවන් දෙදෙනාට ලබා දුන් කොටස විකිණුව කොටසට වඩා පර්චේස් 12ක් වැඩි. විකිණුව ඊටම පර්චේස් කීයද? ලොකු විස්තරයක් කියන්නේ. දරුවෝ දෙන්නට කොටසක් දුන්නා. සම්පූර්ණ කොටසක්. ඒ දරුවෝ දෙන්නටම දුන්න කොටස
මේ විකුණුවට වඩා පර්චේස් 12ක් වැඩිලු. ඒ කියන්නේ මේ විකුණුව කොටසයි දරුවෝ දෙන්නට දුන්න කොටස අතර වෙනස වඩා වැඩි වෙන්නේ දරුවන් දෙන්නට දුන්න කොටස අපිට වඩා වැඩි කොටස. ඒ කියන්නේ වෙනස අවශ්‍යයි. වෙනස හොයනවා අපි කරගන්න වෙනවා. ඒකට භාග දෙක ඕන. විකුණුව කොටස මේ සටහන් වෙලා තියෙන දෙවෙනි කොටස විකුණුව කොටස අපි කියුවා 20න් 7යි කියලා. දරුවන් දෙන්නට දුන්න කොටස. මතකද? එහෙම මතක තියාගන්න ඕනේ. අපි ගාන පිළිවෙල එකින් එක සටහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි කොටසට දාලා පුතාට හා දුවට දුන් කොටස 20න් 9න් 7ක් අඩු කරනවා. 20න් 7ක් අඩු කරනවා. ඔව් 22යි. වෙනස 20න් 2යි. මේ භාග අඩු කිරීමක්. එකතු කිරීම, ගුණ කිරීම වගේම භාග අඩු කිරීමක් අපිට මේ ගාන අතර හම්බ වෙන්න පුළුවන්. මේ 20න් 2 කියන භාගය අපිට සරල කරන්න පුළුවන්. භාගයේ උත්තරේ සරලම කරලා තියෙනවා නම් හොඳයි. ඒ නිසා අපි සරල කරමු. හරයක් ළඟට දෙන්නම දෙකෙන් බෙදෙනවා. දෙකට දෙකේ 1යි 20ට දෙකේ 10යි. වෙනස 10න් 1යි එහෙම නැත්නම් 20න් 2යි. ගානේ කියනවා වඩා වැඩිපුර කොටස 20ක්. 20න් 2ක් වඩා වැඩිපුර කොටස පර්චේස් 12යි කියන. වඩා වැඩිපුර කොටස පර්චේස් 12යි. වෙනස පර්චේස් 12යි වෙනස 10න් 1යි. එහෙම නැත්නම් වෙනස 20න් 2යි. අනේ 10න් 1ක් කියන්නේ පර්චේස් 12යි. මම නැත්නම් 20න් 2ක් කියන්නේ පර්චේස් 12යි. මේ දේ සම්බන්ධ කරගෙන අපි ගානේ හොයන්න යන්නේ විකුණු කොටස කොච්චරයිද කියලා. 20න් 7ක් 10න් 1ක් 12යි. අපි හොයන්නේ 20න් 7ක්. එහෙනම් 10න් 1 අපි අරගත්තේ 20න් 2කින්. ඒක ලියා ගන්නවා 20න් 2ක් කියන්නේ 12යි. 2ක් 12 නම් 1ක් කියන්නේ. ඔව් ඒ 6 තමයි. ඒ 6 තමයි. 2ක් 12 නම් 20න් 1ක් කියන්නේ 6ක් වෙන්න ඕනේ. 12 දෙකකින් බෙදනවා 20න් 1ක් කියන්නේ අපිට අගය ලැබෙනවා 6යි කියලා. 20න් 1ක් 6යි. අපි 20න් 20ම හොයනවා නම් මෙතනදී අපිට මුළු ඉඩම පර්චේස් කියලා ලැබෙනවා. හැබැයි ඒක අපි හොයන්නේ ගානේ අහලා තියෙනවා. ගානේ මුළු ඉඩම පර්චේස් කියලා අහලා නැත්නම් අපි හොයන්න ඕනේ නේ. දැන් ගානේ ආන්නේ විකුණු ඉඩම පර්චේස් කියලා. අපි කලින් ගණනය කරා. මේ දෙවෙනි කොටස වෙලා තියෙන්නේ. මෙන්න මෙතන සටහන් වෙලා තියෙනවා 20න් 7යි කියලා. මේ 20න් 7 තමයි අපි ගණනය කරලා පෙන්නන්න ඕනේ. 20න් 1ක් අපි හෙව්වනේ. 20න් 1ක් 6යි නම් 20න් 7ක් 1ක් 6යි නම් 7ක් කියන්නේ. ඔව් 6 7ක් 42යි. ඒ දෙකම වෙනවා. 20න් 7ක් 6 7ක් 42යි. එහෙනම් දැන් සටහන් කරන්න පුළුවන්. මෙන්න විකිනු ඉරම් පර්චේස් 42යි කියන්නේ. ගාන හදලා ඉවරයි. දැනුනේවත් නැහැ ගාන හදලා ඉවරයි. අපි අර කාරණා තුන මත යන්නේ. අපිත් ඒක මුලින් නම් හිටියා නම් දැන් ඔයා දන්නවා ගාන හදලා ඉවර කරන්න පාවිච්චි කරන කාරණා තුන. අපි හම්බෙන පිළිවෙලට සලකන පිළිවෙලට කරන ඉංග්‍රීසි සඳහා භාග ඉදිරියේ පිළිවෙලින් සටහන් කරගෙන යනවා. ලියාගෙන යනවා. ලකුණු දුන්නා නොදුන්නා ඉතින් මේක ලියාගෙන යනවා. ඉතිරියෙන් භාගයක් මුල් ප්‍රමාණයෙන් භාගය කරගන්න. ඒ අපේ දෙවෙනි කාරණාව ඉතිරි භාගයෙන් ගුණ කරනවා. තව එක දෙයක් කිව්වා. ඉතින් හොයන වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ. කාර්යයන් කීපයක් කරලා නම් වැඩ කීපයක් කරලා නම් කීපයක් දේවල් සලකලා නම් ඉතිරි කියන්න කලින් ඒ සලකපු කාරණා සියල්ල අපිට එකතු කරගෙන ඉන්න වෙනවා. ඒක බොහොම වැදගත් කාරණාවක්. මම කිව්වා ඒ දරුවෝ ඒ වගේ දේවල් වරද්දනවා. මමත් කිය දරුවෝ වරද්දන්නේ. මොකද අපි එකින් එකට පිළිවෙල සටහන් කරලා තියෙන්නේ. එහෙමනම් ඔබට පුළුවන් මේ වීඩියෝ වල ඉවර වෙනකොට සාමාන්‍ය විභාගයට ගැලපෙන ඕනෙම ගානක් ලකුණු 10 වෙනකම් හදලා ඉවර කරන්න. එහෙම හදලා ලකුණු ටික අරගන්න මේ අපේ ගණන් පන්තිය. ඔන්න එහෙනම් අපි වාට විභාගයේ ලකුණු 10කට යන පාර පෙන්නලා ඉවරයි. භාග ගාන හදලා ඉවරයි. මේ ගාන හදලා ඉවර වෙනකොට ඔයා භාග ගාන සම්පූර්ණ සූදානම් දරුවෙක්. මම විශ්වාසය තහවුරු කරනවා කියලා කිව්වා. ඔයාලා කරන්න තියෙන පුංචි වැඩයි. ඔයා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ගණන් ටික හදන්න. ඒ ගණන් ටික හදාගෙන යනකොට ඔයාලට දැනෙන්න ගන්නවා දැන් මට ප්‍රශ්න උත්තර ඉවර කරන්න පුළුවන් කියලා. මම ඉදිරි වීඩියෝකින් ගණන් පන්තියෙන් ඔයාලට අරගෙන එනවා ඒ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයකට ඔයාලා පිළිතුරු ලිව්වට පස්සේ ඒ ප්‍රශ්න වලට ලැබෙන උත්තර පිළිතුරු මොනවද? විභාගයේදී ලකුණු ලැබුණේ කොහොමද?
මේකට ලකුණු 10 උපයන්න සූදානම්ද කියන කාරණා. එහෙමනම් එකතු වෙලා ඉන්න ගණන් පන්ති YouTube channel එකත් එක්ක subscribe කරලා තියාගන්න. අපි හම්බෙමු මේ වගේ තවත් පාඩම් වලින් විදියට. ඒ හම්බ වෙනකම් බල හැමෝටම ආයිබෝවන්.